සාදුකාර පවත්වන්න. අපි හැම කෙනෙක්ම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක භික්ෂුන් වහන්සේලා විදිහට භික්ෂු ජීවිතයේ සාර්ථක කරගන්න උත්සාහ කළ යුතුයි. ඕනෑම කෙනෙක් තමන්ට අදාළ වන යම් ජීවිතයක් ඇද්ද ඒ ජීවිතය සාර්ථක කරගන්න උත්සාහ කළ යුතුයි. මනුස්ස ලෝකේ දිව්‍ය ලෝකයේ තත්ත්වයන් අපට තේරෙන්නේ නැහැ. මක් නිසාද? දෙවියන්ගේ ස්වභාවය අපිට ගලප ගන්න එහෙම තේරුම් ගන්න බැරි නිසා දෙවියන් ගැන අපට කියන්න බෑ. මොකද සමහර දුරුන් ලැබෙන දේවල් කලබල ඉන්න මට්ටමක් තියෙනවා. හිතූ දේ ලැබෙන ඔය වගේ තයක් තියෙනව නේද? ඒ නිසා නමුත් ධර්මයේ තියෙන කලක දෙවියන් පවා දෙවියන්ගේ ජීවිතය සාර්ථක කරන්න උත්සාහ කරනවා. ඒතර අපිට ධර්මයේ නැති කලක ධර්මයේ නැති තැනක වුණත් මිනිසයා තම තමන් වාසය කරන තැනෙහි තිබෙන උපරිම ප්‍රතිලාභය ලබා ගැනීම පිණිස ජීවිතය සකස් කරගන්න උත්සාහ කළ යුතුයි. ධර්මයේ තියෙන කලක ධර්මයේ තමයි ලෝකයේ තියෙන අග්‍රම දේ විදියට තේරුම් අරගෙන ධර්මයට අනුව ජීවිතේ සම්පූර්ණ කරගන්න උත්සාහ කළ යුතුයි. ඒතර උපාසක උපාසිකාවන් වේවා ධර්මයට අනුව ජීවිතේ සම්පූර්ණ කරගන්න උත්සාහ කළ යුතුයි. ඒතර ඒ ජීවිතේ උපාසක ජීවිතයක් උපාසිකා ජීවිතයක් බවට පත් වෙනවා. ඒතර උපාසක උපාසිකා භාවය තවදුරටත් දියුණු කර ගැනීම පිණිස තමයි උපාසික භාවයෙන් නික්මිලා ශ්‍රමණ භාවයට පත් වෙන්නේ. ශ්‍රමණ භාවයට පත් වූ අයගේ අපේක්ෂාව කල්පනාව විය යුත්තේ ශ්‍රමණ භාවය සම්පූර්ණ කර ගැනීම. වෙන දෙයක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ නමක් පහළ නොවුන යුගයක බුදුරජාණන් වහන්සේගේ ධර්මයක් නැති කලක මිනිස්සෙන්ට නිශ්චිත ඉලක්කයක් ඇති වෙන්නේ නැහැ. හුලං හමන දිශාවට හුලඟත් එක්ක ඇදිලා යන පඬරල් තියෙනවනේ. ආන් ඒ වගේ තමයි බුදු කෙනෙකුගේ ධර්මයක් නොවැසෙන සමාජයේ මිනිස්සයා හිතු පැත්තට එහෙම නැත්නම් යම් බලවේගයක් විසින් මෙහෙවන්නා වූ යම් පැත්තක් ඇද්ද ඒ පැත්තට ඇදිලා යනවා. ඒකට හේතුව නිවැරදි ඉලක්කයකට ගමන් කරන තරම් බලයක් ඇති වෙන්නේ නැහැ ධර්මයක් නැති යුගයක. ධර්මයක් තියෙන යුගයක මිනිස්යාට බලයක් ඇති වෙනවා නිවැරදි දිශාවට යන්න. ඒකයි ඍජු ගතිය කියලා කියන්නේ. ඍජු භාවයට පත් වෙන. ඒ ඍජු භාවය ඇති වෙන්නේ සිතෙහි නිශ්චිත ඉලක්කයක් කරා යෑම පිණිසයි ඒ ඍජු භාවය කියන එක තියෙන්නේ. උජුපටිපන්න කියලා අපි ශ්‍රාවක ගුණවලදී ඉගෙන ගන්න ඒ ඍජු භාවයට පත් වෙනවා ශ්‍රාවකයා. කුමක් කෙරෙහි ඍජු වෙන්නේ? නිවන අවබෝධ කිරීම, නිවන ඉලක්ක කරගනිමින් ඔහු ඍජු භාවයට පත් වෙනවා. නිවන ඉලක්ක වුණාම ඒ ඉලක්කය කරා ඔහුගේ ගමන ඍජුයි. ඔහු සිතින් වේවා, කයින් වේවා, වචනෙන් වේවා ඍජු ක්‍රියාකාරකම යෙදෙනවා නිවන ඉලක්ක වුණාම. නිශ්චිත ඉලක්කයක් නැති කෙනාට දැන් එකක් කියන තව එකකින් තව එකක් නේ. දැන් එකක් හිතනවා තව ටිකකින් තව එකක් හිතනවා. ඉලක්කය නිශ්චිත නැහැ. නිශ්චිත ඉලක්කයක් නොවෙන්නේ ලෝකේ යථාර්ථය මෙයයි කියලා නිශ්චිත වශයෙන් හඳුනා නොගත් යුගයක නිශ්චිත ඉලක්කයක් එන්නේ නැහැ කෙනෙකුට. ඒක හැටි. ඒක ස්වභාවය. ඒක කාගේවත් දෝෂයක් නෙමෙයි ඒක. මිනිසුන්ගේ වරදක් හෝ සමාජයේ වරදක් නෙමෙයි. මක්නිසාද ලෝකේ යථාර්ථය මෙයයි කියලා හඳුනා ගැනීමක් නැති කල්ලි මේ හරි කියලා එකිනෙකාට හිතෙන දේ හිතනවා ප්‍රකාශ කරනවා. ඒතර ඒ හිතෙන පැති වලට යනවා. ඒ ප්‍රකාශය ඔහුගේ ප්‍රකාශය යමෙක් ඇහුවනම් ඒ පැති වලට හැරි යනවා. හුළඟ හමන්න යන්නේ යම් දිශාවකට ඇදගෙන යන්නේ. හුළඟ ඇදිලා යන්නේ යම් දිශාවකටද දුර්වල දේ ඒ හුළඟත් එක්ක ඇදිලා යනවා. ඒක ස්වභාවයක්. ඉතින් ඒ වගේ බුදු කෙනෙක් පහළ නොවන යෝගයක ලෝකේ යථාර්ථයමයි ලෝකේ සත්‍යමයි කියන දේ අඳුන ගන්නට දැනගන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. මොකද කරන්නේ? මේ ලෝකේ ඇති. නමුත් මේ ලෝකේ වාග්ය සම්පන්න කලක් එනවා. බුදුරජාණන් වහන්සේ පහළ වෙනවා. මේ ලෝකේ යථාර්ථය මෙයයි, ලෝකේ සත්‍යමයයි
කියලා අවබෝධ කරගෙන ඒ අවබෝධයෙන් යුක්ත බුදුරජාණන් වහන්සේ පහළ වෙනවා. ඒ අවබෝධය ඊටාම නිවරදිව ඊටාම පිරිසිදුව දැනගන්න පුළුවන් විදිහට ඊටාමත්ම යහපත් විදිහට දේශනා කරනවා. ඒ සත්‍යය, ඒ යථාර්ථය, ඒ ධර්මය, ඒ ධර්මයේ හික්මීම් පිණිස පෙන්වන විදිය, විනය, ධර්මයේම හැසිරීම පිණිස යම් ක්‍රමයක් පෙන්වනවා. මෙන්න මේ ක්‍රමයට හැසිරෙන්න ඒතර ධර්මය කියලා කියනවා. ඒ නිසා මේ දෙකම දැනගන්න ඕනේ. ඒ ධර්ම විනය කියන්නේ ඒකට. එතකොට ඒ බුදුරජාණන් වහන්සේ පෙන්වන ධර්මය අහලා මෙයයි සත්‍යය, මෙයයි යථාර්ථය කියලා දැනගන්න මනුෂ්‍යයා වේවා දෙවියන් වේවා ඒ යථාර්ථය පිණිස, ඒ සත්‍ය පිණිස ජීවිතය යොමු කර ගන්නවා. ඒ යථාර්ථය අවබෝධ කරගන්න, ඒ සත්‍ය අවබෝධ කරගන්න තමන්ගේ සිත මෙහෙ වෙනකොට ඔහුට නිශ්චිත ඉලක්කය ඇති වෙනවා. ඒතර ඔහු සමාජය තුළ ඇති වෙන යම් කැළඹිලි වේවා, තමන් තුළ ඇති වෙන කැළඹිලි වේවා, ඒව මුල් වෙලා එහිමේ දුවන හිතක් ඔහුට නැහැ. නේ? මිනිස්යාට එහිමේ දුවන හිතක් තියෙනවා. ඒ තමන් තුළ ඇතිවෙනා වූ යම් අදහස් මුල් වෙලා. ඒවත් බාහිරින් එන නිමිති මුල් වෙලා තමයි. ඊළඟට බාහිරින් එන අදහස් වලින් මිනිස්සු එහෙට යනවා මෙහෙට යනවා. නේ? එකක් කරගෙන ඒක අතලා වෙන එකක් කරනවා. ඊළඟට වෙන එකක් කරනවා. නේ? දැන් බලන්න මිනිස්සු පටන් ගන්නෙ කොහෙන්ද ඉවර කරන්නේ කොහෙන්ද කියලා. නේ? ඕක ඇතම්මගේ ධර්මදේශන වල පවතින පටන් ගන්න තැනනේ ඉවර කරන්නේ. මැද වෙන්නේ මොකක් හරි. මුළු ජීවිතේ මිනිසුන්ගේ ওই වගේ පටන් ගන්න කොහෙන්ද ඉවර කරන්නේ කොහෙන්ද? ඒකට කියනවා ඍජු භාවයක් නැහැ, වක්‍රයි. කොහෙ ගියාද මොනවා වුණාද කියලා හොයන්න බෑ. අවුලෙන් අවුලට පැටලිලා තියෙන. ඒකට හේතුව යථාර්ථයක්, සත්‍යයක් ගැන වැටහීමක්, කල්පනාවක් නැති තැන ඒක සිද්ධ වෙන එකක්. ඒක වළක්වන්න බෑ. බුදු කෙනෙක් පහළ වූ කලක ලෝකේ යථාර්ථයේ සමගයි බුදුරු පහළ වෙන්නේ. ලෝකේ සත්‍යයේ සමග. ඒ නිසාම තමයි බුදුරජාන් වහන්සේට සත්‍යය කියලා කියන්නේ. ඒ නිසා අපි ඒ පරම සත්‍ය වන බුදුරජාණන් වහන්සේගේ වචනය ඒකාන්තයෙන් ඇසිය යුතුමයි. ඒ සත්‍යයට අපි කීකරු වෙන්න ඕන. ඒ සත්‍යය අපි ගරු කරන්න ඕන. ඒ සත්‍ය කරා යන්න අපි හිත නමා ගන්න ඕන. එහෙම නොවුනොත් අපිට කවරදාකවත් යලි ඒ බඳු සත්‍යයක් සමීපයටවත් එන්න අපට ලැබෙයි කියලා හිතන්න බෑ. අපට මුණ ගැහුණු සත්‍යයට හෙලා දකලා මුණ ගැහුණු සත්‍යය බැහැර කරලා පසෙකට යනවා නම් යන්නේ ඊටාම ලාමක හීන දෙයක් උදෙසා මිස වෙන එතනින් එහාට ඊට සමහෝ ගම්බීර දෙයක් කරා යන්නේ නැහැ මනුස්සයා. සත්‍ය මුණ ගැසුන කල සත්‍ය අතහරින්නේ හීන දෙයක් සඳහා ඇලිලා මිසක. දැන් ඊටාම මිහිරි රස ආහාරය අතහැරලා සුනකේ ඇදිලා යන්නේ තවත් එහෙම නෙමෙයි අසුචියකට. අසුචියක් තියෙන තැනක අනිවාර්යෙන් සුනකයා මිහිරි ආහාරය අතහැරලා යනවා. ඒ හැටි. මිහිරි ආහාරය අතහැරලා තවත් ඒ බඳු එකට යන්නේ නැහැ. එක සමාන ආහාර තැන් දෙක දැම්මගල එක තැන යන්න එකක් එක්මනින් අනුභව කරලා අනිකට යන්නේ. නමුත් කොච්චර මිහිරි ආහාරයක් තිබ්බත් ඒ ඈත දුරක හරි තමන්නේ එයාට මේ සුවඳ දැනෙන විදිහට අසුචියක් තිබුණා නම් එතෙන් ඇදිලා යනවා. ඒ නිසා යම් කෙනෙක් ධර්මය අතහරින්න නම් අතහරින්නේ ධර්මයේ සමදේකට හෝ වේවා ඊට ආසන්න දෙයකට හෝ වේවා අල්මින් නෙමෙයි හීන දෙයකටමයි. ඒ නිසා මේ බඳු දෙයකට ඉඩ දෙන්න එපා, ඉඩ තියන්න එපා. මේ බඳු දෙයකට ඉඩ තිබ්බොත් ඉඩ තියෙන්නේ ධර්මයේ යථාර්ථයේ පිණිස වන ශ්‍රාවකත්වය ඇති කර නොගත්තොත්. ධර්මයේ යථාර්ථයේ පිණිසමයි ශ්‍රාවකත්වයේ තියෙන්නේ. ධර්මයෙන් පෙන්න සත්‍ය යථාර්ථය ඇති කර ගැනීම පිණිස තියෙන ජීවිතයට තමයි ශ්‍රාවකයා කියලා කියන්නේ. ඒතරේ ශ්‍රාවක භාවයේ පටන් ගන්නේම බොහෝ දෙනා තුල උපාසක භවෙන්නේ නේද? හැමෝම ගිහිව ඉඳගෙන ඉන්න බණ අහන්න පටන් ගන්නනේ. උපාසක භාවයේ සිට තමයි ඉහළට යන්නේ. කවුරුත් උපතින් මහාන වෙලා ඉන්නේ නැහැ කවුරුත්. එහෙම නැත්නම් මහාන වෙලා සිවුරු පෙරවාගෙන බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න ගියා නම් ගියේ පුක්කුසාති රජුරෝ විතරමයි. අපි දන්න විදිහට ධර්මයේ තියෙන මේ විදිහටයි. ඒ අරුණ විට ඊටාම සමීප ඥාතින් ශ්‍රමණ භාවයේ පිහිටාම ශ්‍රමණ විදිහටම ශ්‍රවණ මේසෙන්ම භාගතුන් වහන්සේ බැහැ දැකලා භික්ෂු භාවයේ හෝ භික්ෂුණී භාවයේ ආයෝජන කර අවස්ථා තියෙනවා.
නමුත් මේ කාලේ કોઈ කවුරුත් මේ ධර්මය අහලා මිසක වෙනත් ක්‍රමයකින් සිවුරු දරාගෙන හෝ එහෙම නැත්නම් මේ කෙස් බාගෙන පැවිද්ද ඉල්ලන්නේ නැහැ. ධර්මය අහලා උපාසක භාවයේ සිටම තමයි භික්ෂු භාවයට යන්නේ. එතකොට අපි හැමෝම මේ භික්ෂු භාවයටපත් වුණ අය ඒ භික්ෂු ජීවිතයේ සම්පූර්ණ කර ගැනීම පිණිස ඒ භික්ෂු ජීවිතයේ සම්පූර්ණ වන්නේ කොහොමද කියලා දැනගෙන භික්ෂු ජීවිතය සම්පූර්ණ කරගන්න ඕන. එහෙම නැත්නම් අපිට මොකද වෙන්නේ? භික්ෂු භාවය සම්පූර්ණ වෙන්නේ කොහොමද කියලා දන්නේ නැත්නම් භික්ෂු භාවය සම්පූර්ණ කරගන්න වෙන්නේ නැහැ නේ. ඒතර අපි අර පණ්ඩරයල් වගේ නේද? හුලං එක පැත්තෙන් ආවම ඊටාම පුංචි හුලඟට පණ්ඩරයල් එනවා දැකලා තියෙනවද ඔයගොල්ලෝ? පණ්ඩරයල් කියන්නේ මේ වගේ එකට. ඊටාම පුංචි හුලඟට ගහගෙන යනවා. අනිත් පැත්තෙන් හුලඟ ආයෙ පැත්තට ගහගෙන යනවා. අන්තිමට මොකද වෙන්නේ ඒවා? ගහගෙන ගිහිල්ලා හොඳ තැනකට වැටෙයිද ඒක? නෑ, එහෙට මෙහෙට දෙපැත්ත තුන් පැත්තට හැම පැත්තටම එහෙට මෙහෙට ගහගෙන ගිහිල්ලා කුඩු පාට්ටම් වල පස්සට එකතුලා යනවා. පණ්ඩරල් වලට එහෙම හයියක් නෑ ලොකු දුරක් යන්න. හුලඟත් එක යනකොට අපි හිතනවා සරුංගලේ උඩට යනවා යයි කියලා. නෑ, එහෙම යන්නේ නෑ. පණ්ඩරල එහෙම වැදිලා කුඩු පාට්ටම් වෙලා විනාශ වෙලා යන මිසක පණ්ඩරලට දුරු ගමනක් යන්න බෑ. සුළඟට මහා සුළඟටවත් නොසෙල් වෙන ගමනක් යන්න බලයක් ඕන. ඒ බලය තමයි ශ්‍රද්ධා බලය මගින් උපදවා දෙන්නේ. ශ්‍රද්ධා බලය තියෙන කෙනාට සිත ඉන් ඔබට තවදුරටත් බලවත් බවට පත් වෙනවා. ශ්‍රද්ධා බලය අසුරු කරගෙන ශ්‍රද්ධාව, වීරිය, සතිය, සමාධිය, ප්‍රඥාව ආදී සිත බලවත් කරන ධර්මතා ගොඩක් ඉපදෙනවා. ඒ නිසා ඒ හැම සිත බලවත් කරන්නා වූ සීල බලයන් සඳහා ආධාර වෙන්නේ, උපකාර වෙන්නේ, මඟ කියන්නේ, පෝෂණය කරන්නේ, මේ බලයන් පෝෂණය කරන්නේ ශ්‍රද්ධාවෙන්මයි, වෙන දෙයකින් නෙවෙයි. ඒ නිසා ශ්‍රද්ධාව කියන දේ සුළු දෙයක් කියලා කල්පනා කරන්න එපා. ශ්‍රද්ධාව කියන්නේ මිහිරට යමක් කියමින් එහෙම නැත්නම් මිහිරි දෙයක් අහාගෙන ඉඳීම තුල උපදින මේ සිතේ ඇති වෙන මේ සනසීම වගේ දේ නෙමෙයි. ඒක සනසීමක් වගේ කියලා හිතනවනේ. මිහිරට යමක් අහගෙන ඉන්නවා. එහෙම නැත්නම් ලස්සන දෙයක් බලාගෙන ඉන්නවා. ඒ වගේ අසාගෙන සිටින, බලාගෙන සිටීම තුළ ඇතිවන්නා වූ යම් සනසීම වගේ එහෙම නැත්නම් සංසිඳීම වගේ ශාන්තිය වගේ සුළු දෙයක් නෙමෙයි ශ්‍රද්ධාව කියන්නේ. සතර දිගින් හමන ඡණ්ඩ මාරුතයකටවත් නොපෙරළෙන විදිහට පොළවේ ගැඹුරට හිටවපු ගල් ටඹක් සෙලවෙන්නේ නැහැ කියන නේද? ආන් ඒ වගේ කුමන අදහස් මතිමතාන්තර සමාජයෙන් ආවත් කුමන දෙයක් කෙරේ අදහස් සුදහස් සිතක ඇති වුණත් ඒ කිසිවකින් නොපෙරළී නිවන කෙරෙහිම යෑම පිණිස, විමුක්තිය පිණිසම යෑම පිණිස වන බල සම්පන්න ඉලක්කෙහි පිහිටීම ඇති කරන බලය තමයි ශ්‍රද්ධා බලය. ඒතර ඔක කොහොම නෙවෙයි මෙහෙමයි කොහොම අනිත් පැත්තට කරගලා යන්නේ. එහෙම නැත්නම් කෙනෙක් ඇවිල්ලා දන ගහලා වැඳලා අනේ අපෝයි වඩින්න අපේ හාමුදුරුවනේ අපේ පැත්තට වඩින්න කොච්චර එකක්ද ඔය අපි මෙහෙම දෙන්නම් අර එහෙම දෙන්නම්. එහෙම හැලිලා යන්නේ නැහැ. ඒතර ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා වේවා වෙනයම් අදහස් මතිමතාන්තර දෘෂ්ටි වේවා කිසි දෙයකට හැලිලා විසි වෙලා යන්නේ නැහැ. නිවර්දි ඉලක්කෙහි පිහිටි කෙනා. ඒ නිවර්දි ඉලක්කෙහි පිහිටීම පිණිස ආධාර වෙන්නේ ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව තුළ නිවර්දි ඉලක්කෙහි පිහිටෙනවා. ඒ ශ්‍රද්ධාව නිසාම ඒ නිවර්දි ඉලක්කය පිරිසිදු කරගන්නත් ඒ නිවර්දි ඉලක්කය කරා යෑම පිසවන්නා වූ වීරිය, සතිය, සමාධිය, ප්‍රඥාව කියන මේ සීල බලයන් උපදවන්න සහ පෝෂණය කරන්න, සම්පූර්ණ කරන්න ඒ ශ්‍රද්ධා බලයම ආධාර වෙන උපකාර වෙනවා, අනුග්‍රහ වෙනවා. ඉතින් අද අපි මේ ඊටාම කුඩා කරුණු කීපයක් ඔබට කියා දෙන්න කල්පනා කළා. ඔබේ ශ්‍රමණ භාවය සුරක්ෂිත කරගන්න, සම්පූර්ණ කරගන්න උවමනා කරන කරුණු කීපයක් මේ දේශනාවේ තිබෙනවා. මේ දේශනාව තිබෙන්නේ අංගුත්තර නිකාය එක පොත් වහන්සේගේ තික නිපාතේ 4 කාණ්ඩයේ ශ්‍රමණ වර්ගයේ
මේ දේශනාව සිදු කරන්නේ සවැත් නුවරදී භාගතුන් වහන්සේ. ඊට කුඩයි දේශනාව. නමුත් මෙහි තියෙන මේ ටික දරාගත්තොත් ශ්‍රමණ භාවය සුරක්ෂිත වෙනවා. කුමන ඡණ්ඩ මාරුතයාවත් බින්දෙන්නේ නැති පොළොවේ සිටපු තඹක් වගේ ශ්‍රමණ භාවය සුරක්ෂිත කරගෙන ඉන්න පුළුවන්. නිවැරදි අදහසට එන්න පුළුවන්. අපි මොකද්ද කරන්න ඕන? නේද? නැත්නම් අපි මොකද්ද කරන්න කියලා දන්නේ නැහැනේ. අපි හිතනවා මොකද්ද කරන්න අපි දන්නේ නැහැ. අපි හිනා යමු මේ කොහේ හරි මේ ගම්මානයක් දියුණු කරමු කියලා හිතෙන්න පුළුවන් නේ. අපේ වගකීම අපේ සමාජය දියුණු කරන්න ඕන. එහෙම නැත්නම් අන්‍යගමිකින් පහර ගහලා ධර්මය ප්‍රචාර කරන්න ඕන. එහෙම හිතෙන්න පුළුවන් නේ. එක එක දේ හිතෙන්න පුළුවන්, සමාජයෙන් එන්න පුළුවන්. ඒතර අපි ඇදිලා යනෝනේ. නේද? දැන් ගහ හොඳේ මුල් ඇදලා නැත්තම් පුංචි හුලඟට ගැලවිලා යනවා වගේ ශ්‍රමණ භාවයේ මෙයයි කියලා හොඳින් දන්නේ නැත්තම් අපි එක එක දේ කරන්න පෙළඹෙනෝනේ. ඒක වළක්වන්න බෑ. ඒ නිසා මේ ශ්‍රමණ භාවය කොයි වගේ දෙයක්ද කියන එක තේරුම් ගන්න. භාගතුන් වහන්සේ දේශනා කරනවා මේ විදිහට. තීනිමානී භික්ඛවේ සමනස්ස සමන කරණයානි. ශ්‍රමණ භාවය ශ්‍රමණ භාවය ඇති කරන ශ්‍රමණ භාවය සඳහා වන එහෙම නැත්නම් ශ්‍රමණ භාවය ඇති කිරීම පිණිස වන කාරණා තුනක් තියෙනවා කියලායි භාගතුන් වහන්සේ පෙන්නන්නේ. කතමානි තීනි. අදි සීල සික්ඛා සමාදානං. අදි චිත්ත සික්ඛා සමාදානං. අදි පඤ්ඤා සික්ඛා සමාදානං. මොනවද මේ ශ්‍රමණ භාවයේ පිණිස වන ශ්‍රමණ භාවයේ ඇති කරන්නා වූ කරුණු තුන? අදි සීල ශික්ෂාවේ සමාදන් වීම. අදි සීල සික්ඛා සමාදානං. අදි චිත්ත සික්ඛා සමාදානං. අදි සීල ශික්ෂාවෙහි සමාදන් වී සිටීම. අදි චිත්ත ශික්ෂාවේ සමාදන් වීම. අදි පඤ්ඤා සික්ඛා සමාදානං. අදි ප්‍රඥාවේ උසස් ප්‍රඥාවෙහි මේ ඔක්කොම ශික්ෂාවන් විදිහටයි භාගතුන් වහන්සේ පෙන්නන්නේ. ඉමානිකෝ භික්ඛවේ තීනි සමනස්ස සමන කරණයානි. මහණෙනි මේ තමයි ශ්‍රමණ භාවය ඇති කරන්නා වූ කරුණු තුන. තස්මාතිහ භික්ඛවේ එවං සික්ඛිතබ්බං. මහණෙනි ඒ නිසා මේ විදිහට හික්මිය යුතුයි. හික්මෙන්න මේ විදිහටයි හික්මෙන්න ඕනන්නේ. තිබ්බෝ නෝ ඡන්தோ භවිස්සති අදිශීල සික්ඛා සමාදානේ. තිබ්බෝ නෝ ඡන්தோ භවිස්සති අදි චිත්ත සික්ඛා සමාදානේ. තිබ්බෝ නෝ ඡන්தோ භවිස්සති අදි පඤ්ඤා සික්ඛා සමාදානෝති. එවං හි වෝ භික්ඛවේ සික්ඛිතබ්බන්ති. අදි සීල ශික්ෂාව සමාදන් වී ඒ ශික්ෂා ආරක්ෂා කර ගැනීම සම්පූර්ණ කර ගැනීම සම්බන්ධයෙන් අපගේ තියුණු ඡන්දය පවතිවා. තියුණු ඡන්දය ගැනයි මේ කියන්නේ. කුමක් ගැනද? අදි සීලය. අදි සීල ශික්ෂාව සමාදන් වෙලා ඒක සුරක්ෂිත කර ගැනීම පිණිස අපගේ තියුණු කැමැත්ත වේවා කියලායි මේ හිතන්න කියලා. ඒ විදිහට හික්මෙන්න කියලා කියනවා. මේ තියෙන්නේ. තස්මාතිහ භික්ඛවේ එවං සික්ඛිතබ්බං. මහණෙනි ඒ නිසා මේ විදිහටයි හික්මිය යුත්තේ. තිබ්බෝ නෝ ඡන්தோ භවිස්සති අදිශීල සික්ඛා සමාදානේ. අපගේ තියුණු ඡන්දය අදිශීල ශික්ෂාව සමාදානයේ සික්ඛා සමාදානය ගැන අපගේ තියුණු ඡන්දය වේවා. තිබ්බෝ නෝ ඡන්தோ භවිස්සති අදි චිත්ත සික්ඛා සමාදානේ. අදි චිත්ත ශික්ෂා සමාදානයේ ගැන අපගේ තියුණු කැමැත්ත වේවා. තියුණු ඡන්දය වේවා. තිබ්බෝ නෝ ඡන්தோ භවිස්සති අදි පඤ්ඤා සික්ඛා සමාදානේති. අදි
ප්‍රඥා ශික්ෂාව සමාදානය ගැන ඒ පිළිබඳව අපගේ තියුණු ඡන්දේ තියුණු කැමැත්ත වේවා. මේ විදිහට හික්මෙන්න කියනවා. ඒ විදිහට පුරුදු වෙන්න කියනවා. මොකක්ද ඒ විදිහට කරන්න කියලා කියන්නේ? අදි ශීලයේ, අදි චිත්ත, අදි ප්‍රඥා කියන මේ ශික්ෂාවන් සමාදන් වෙලා මේ සුරක්ෂිත කරන සම්පූර්ණ කරගෙන ඉගෙන තියුණු කැමැත්තෙන් යුක්තව වාසය කරන්න කියලායි මේ කියන්නේ. ඒතර මේ මොනවද ඒවායි? අදි ශීල ශික්ෂා සමාදානේ, අදි චිත්ත ශික්ෂා සමාදානේ, අදි පඤ්ඤා ශික්ෂා සමාදා කියන්නේ ශ්‍රමණ කරණීය දේවල්. භික්ෂු භාවය නැත්නම් ශ්‍රමණ භාවය ඇති කරන්නා වූ දේවල්. ඒතර අදි සීල ශික්ෂාවෙන් තොරව, අදි චිත්ත ශික්ෂාවෙන් තොරව, අදි පඤ්ඤා ශික්ෂාවෙන් තොරව භික්ෂු භාවයක් නැහැ. එහෙම භික්ෂු භාවයක්, ශ්‍රමණ භාවයක් ලෝකේ නැහැ. එහෙනම් ශ්‍රමණ භාවය කියන්නේ අදි සීල ශික්ෂාව, අදි චිත්ත ශික්ෂාව, අදි පඤ්ඤා ශික්ෂාව කියන මේ ශ්‍රමණ කරණීය වූ ධර්මයන් උපදවා සම්පූර්ණ කර ගැනීම පිණිස සම්පූර්ණ කර ගන්නා වූ ශ්‍රාවක භාවය. ඒ තමයි ශ්‍රමණ භාව කියලා කියන්නේ. එතකොට භික්ෂුන් බවට පත් වුණු ගිහිගේ අතහැරලා උපාසක භාවයෙන් නික්මලා භාගතුන් වහන්සේ කෙරෙහි පිහිටගෙන කසාවත් පෙරවාගත් අය ශ්‍රමණයන් වහන්සේලා ඒ ශ්‍රමණ ජීවිතය සම්පූර්ණ කර ගැනීම පිණිස මේ කැමැත්තෙන් වාසය කළ යුතු. මොකද්ද කැමැත්ත? අදි සීල ශික්ෂාව සම්පූර්ණ කර ගැනීම ගැන තියුණු කැමැත්තෙන් යුක්ත වෙන්න ඕන. අදි චිත්ත ශික්ෂාව සම්පූර්ණ කිරීම පිණිස කැමැත්තෙන් තියුණු කැමැත්ත. තියුණු කැමැත්තකින් යුක්ත නිකන් පොඩි නිකන් කැමැත්ත නෙමෙයි. මේ තිබ්බෝ කියන්නේ තියුණු. ඊට බලවත් කැමැත්ත. දැන් ඇයි මේ තියුණු කැමැත්තක් ඇති කර ගන්න ඕන කියන්නේ? තියුණු කැමැත්ත කියන්නේ අත් නොහරින, අමතක නොවෙන වෙන දෙයක් ඒමින් සමහර දේ අපට අමතක වෙලා යනවනේ. දැන් ඇතම් දේවල් ගම ආනේ අමතකුණානේ කියලා අපි කියන්නේ. නේද? සමහරු ඊටාම වැදගත් දේවල් කතා කරනවා. පස්සේ ආරක මොකද කියනවා? අනේ අමතකුණානේ කියනවා. ඒතර දැන් අපිට මේක අමතක වෙලා ගියොත් මොකද වෙන්නේ? මෙහෙම අමතක වෙනවද නැද්ද? අදි සීල ශික්ෂාව අමතක වෙනවද නැද්ද? ඈ? අදි චිත්ත ශික්ෂාව අමතක වෙනවද නැද්ද? අදි පඤ්ඤා ශික්ෂාව අමතක වෙනවද නැද්ද? අමතක වෙනවා. මේවා අමතක වෙනවා. වෙන වෙන දේවල් මතකේ නිතර තියෙනවා. නේ? දැන් ඔය කියන අපිට හරි කාර්ය බහුලයි කියනෝනේ. හරිම කාර්ය බහුලයි කියනවා. ඒ මොකද? මේ අදි සීල ශික්ෂාව අමතකයි වෙනත් දේවල් වලට හිත ගිහිල්ලා. ඒතර මේක මතක තියා තිබ්බදවත් දන්නේ නැහැ. අදි චිත්ත ශික්ෂාව ගැන හාංක අවශ්‍යයක් නැහැ සමහරට. අද කරලා හරියන්නේ නැහැ. ඔය පස්සේ බැරියේ. කීන මට්ටමට පත් වෙනවා. මොකද ඊට වඩා කටයුතු බහුලයි. ඊට වඩා වැදගත්කමක් තියෙනවා කියලා හිතන දේවල් වලට මුල් අවස්ථාව ලබා දීලා නැත්නම් බොහෝ අය අන්න එහෙම වෙන්න එපා කියලයි අපි ඔබට සිහි කර දෙන්නේ. ඒ වගේ මේ ශ්‍රමණ භාවය ඇති කරන ශ්‍රමණ භාවයේ පිනිසවන මූලික ධර්මතා මූලික කරුණු බැහැර නොකර ඒ මූලික ශ්‍රමණ භාවයේ පිනිසවන ප්‍රධාන කාරණා ගැන තියුණු ඡන්දයෙන් යුක්තව වාසය කරන්න. ඉතින් මේක මම කියන එක නෙමෙයි බුදුරජාන් වහන්සේ කියන දෙයක්. නැත්තම් ඔබ හිතන්න බෑ මේ ස්වාමීන් වහන්සේ අපිට හැමලාම කීක දේවල් කියනවා අපිට නිදහසක් නැද්ද කියලා හිතෙන්න ඉඩ තියෙනවා. මම බල කරන්නේ නැහැ ඔයගොල්ලන්ට කවදාවත්. ඔයගොල්ලෝ හිතෙන්න පුළුවන් නේ මං හරි කරදරයක් කියලා හිතෙන්න ඉඩ තියෙනව නේද? කොච්චරවත් කිව්වොත් මෙහෙම කියනවා කියලා ඔයගොල්ලෝ හිතෙන්න ඉඩ තියෙනවා. මම ගැන එහෙම හිතන එකට මං සතුටු නෑ. මොකද මේක මම කියන දෙයක් නෙමෙයි. භාග්‍යතුන් වහන්සේ කියන දෙයක්. භාග්‍යතුන් වහන්සේ කෙරෙහි පිහිටලා භික්ෂු භාවයට පත් වුණ අය භාග්‍යතුන් වහන්සේ කිව් දේ අහන්න වෙනවා. ඒ දේ අහන්න නැත්නම් එවලම
ශ්‍රමණ භාවය ශ්‍රමණ වේශය විතරක් ඉතුරු වෙනවා. ශ්‍රමණ භාවයේ පිණිස කිසිසේත් වැඩිමක් ඇති වෙන්නේ නැහැ. ඉතින් මේ ජීවිතයේදී එහෙම නොවුනොත් ඊළඟ ජීවිතයකදී ඒ කියන අපේක්ෂා තියාගෙන ඉඳීම බොරුවක් වෙනවනේ නේද? ඊළඟ ජීවිතේ මේ ජීවිතේ අපේක්ෂා අරුණ කෙනාට ඊළඟ ජීවිතේ කොහෙද තියෙන්නේ කියන එක ගැන හිතන්න පුළුවන් වෙන්න ඕනනේ ඔයගොල්ලන්ට. ඒ නිසා අපි ලෝකයට කියනවානේ අපි මේ ලොකු කුඩා සියල්ල අතහැරියාය කියලා අපි චණ්ඩි වගේ කතා කරනවානේ. ලොකු කුඩා දේවල් අප අතහැරියාය අපි අතහැරලා අපි මේ ආවේ කියලා අපි හිතනවා නේද? අන්නේ ඒක ඇත්තක් වෙන්න ඕනේ. එහෙම අතහැරලා ආපු අය මෙහි ස්ථාවර වෙන්න ඕන. කොහේද? ශ්‍රමණ භාවයේ ස්ථාවර වෙන්න ඕන. ශ්‍රමණ භාවයෙන් නොසිතා සක්‍රියා වෙන්න, බ්‍රහ්මයා වෙන්න හිතලා වැඩක් තියනවද? පුළුවන්ද? සක්විති වෙන්න බෑ. මහ පොළොවේ ශක්ති වෙන්නත් බෑ. ඉහළ ලෝකයක අධිපති වෙන්නත්, අධිපතිගේ අමාත්‍යයන් වෙන්නත්, ඒ අයගේ අනුගාමිකයන් වෙන්නත්, තබා එයාගේ අතවැස්සන් වෙන්නත් බැරි වෙනවා. ශ්‍රද්ධාව නැත්නම් බුද්ධ වචනය අමතක වෙලා. බුද්ධ වචනය අමතක වෙලා වෙනත් බාහිර දේවල් ලොකුවට මතක තියන් හිටියයි කියලා අපිට තේරුමක් නැහැ. ඒ නිසා තමයි මේ තියුණු ඡන්දය අපගේ තියුණු ඡන්දේ වේවා කුමක් මිසද අදි සීල ශික්ෂාවේ සමාදන් වී ඒ සුරක්ෂිත කරගෙන සම්පූර්ණ කර ගැනීම ගැන තියුණු ඡන්දය පවතිවා කියලා කල්පනා කරන්න. ඒතර ඒක මතක තිබ්බොත් ඒක සුරක්ෂිත කරගන්න පුළුවන්. නේද? අදි චිත්ත සික්ඛාව, අදි පඤ්ඤා සික්ඛාව ගැනත් ඒ විදිහෙන් ඒ ශික්ෂාවන් සම්පූර්ණ කර ගැනීම ගැන තියුණු කැමැත්තක් වෙන්න ඕන. අදි සීලය කියන්නේ භික්ෂුන් වහන්සේගේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලය. එතකොට මේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලය සමාදන් වෙලා ආරක්ෂා කර ගැනීම සම්පූර්ණ කර ගැනීම පිණිස නිරන්තරයෙන් කැමැත්තෙන් වාසය කරන්න ඕන. අනුමාත්‍ර වරදේ පවා බී දක්වින් වාසය කිරීම. ඒ වගේ කරුණු අපි කලින් අහලා තියෙනවනේ. එතකොට සීලය සම්පූර්ණ කර ගැනීම පිණිස වන මඟ පෙන්වීම භාගතුන් වහන්සේගේ ධර්මයට අනුව අපි ගොඩාක් ඉගෙනගෙන තියෙනවා. සීලය සම්පූර්ණ කර ගැනීමෙන් ශ්‍රමණ භාවයේ පිණිස වන පළමු ශික්ෂාව සම්පූර්ණයි නේද? නේද? ඒතර සීලය සම්පූර්ණ කර ගැනීම පිණිස ගන්න උත්සාහය දවස පුරාම කරන ක්‍රියාකාරකම් මත පදනම් වෙනවනේ. දවස පුරාම අපි කරන්නා වූ ක්‍රියාකාරකම් සීලය සම්පූර්ණ වෙන්න ආධාර වෙනවද නැද්ද? ආධාර වෙනවා. එහෙනම් ඒ සීලය සම්පූර්ණ වීම පිණිස ආධාර වෙන ආකාරයට දවස පුරා කරන කටයුතු ගැන උනන්දුවක් ඇති කරගන්න ඕන. ඊළඟට අධිචිත්ත ශික්ෂාවන් කියලා කියන්නේ පළමු ධානය, දෙවෙනි ධානය, තුන්වෙනි ධානය, හතරවෙනි ධානය කියන ධාන සමාධි. ඒතර ශ්‍රමණ භාවය ඇති කරන්නා වූ දෙවෙනි ශික්ෂාව. එතකොට එහෙම නැත්නම් භික්ෂු භාවය ඇති කරන දෙවෙනි ශික්ෂාව. බලන්න එතන භික්ෂුවකට පළමු ධානය, දෙවෙනි ධානය, තුන්වෙනි ධානය, හතරවෙනි ධානය කියන ඒ බල සම්පන්න සිත ඇති කරගන්න ඕන. ඒතර අධිචිත්ත ශික්ෂාව ඇති කරගෙන සම්පූර්ණ කර ගන්නට නම් අධි සීල ශික්ෂාව තියෙන්න ඕනේ නේද? නේද? අධි සීලයෙන් තොරව අධිචිත්ත ශික්ෂාව ඇති කරගෙන සම්පූර්ණ කරගන්න බෑ. ඒතර අධි සීලය වෙන්නේ ප්‍රාතිමොක්ෂ සංවර සීලය. අධි චිත්ත ශික්ෂාව කියලා කියන්නේ ප්‍රථම ධානය, ဒုတိ ය ධානය, තතිය ධානය, චතුර්ථ ධානය කියන ධාන සමාධි 4. එතකොට ධාන සමාධි 4 ඇති කර ගැනීම ගැන භික්ෂුන් වහන්සේ නමක් තුල තියුණු කැමැත්තක් තියෙන්න ඕන. අධිචිත්ත ශික්ෂාවන් උපදවා සම්පූර්ණ කරගන්න ඕන කියලා. එතකොට ධාන සමාධිය ඇති කර ගැනීම ගැන තියුණු කැමැත්තක් ඇතිවීමෙන් ධානය උපදව ගැනීමෙන් ඔහු සම්පූර්ණ කෙනෙක් බවට පත් වෙනවද?
ධ්‍යාන උපදව ගැනීම සම්පූර්ණ වෙනවද? සම්පූර්ණ වෙන්නේ නැහැ. ඇයි මේ ධ්‍යාන උපදව ගැනීම ගැන තිනු කැමැත්තක් ඕන වෙන්නේ? ඒක මාර්ගය, නිවන් මාර්ගය. නිවන් මාර්ගය උපදව ගන්න ඕන. නිවන් මාර්ගය උපදවා නොගෙන නිවන කරා යන්න බෑ. ඒ නිසා භික්ෂුවක් මහන්සි වෙන්න ඕන ඒ නිවන් මාර්ගය වන අදි චිත්ත සික්ඛාවන් උපදවා සම්පූර්ණ කරගෙන සුරක්ෂිත කරගන්න උත්සාහ කරන්න ඕන. ඒ කියන්නේ තියුණු කැමැත්තක් තියෙන්න ඕන කියලා. තියුණු කැමැත්තක්. දැන් ගොඩකට තියෙන කැමැත්තක්ද බයක්ද? බයක් තියෙන්නේ නේ. ඇයි බයක් තියෙන්නේ? ගොඩකට බයක් නේ තියෙන්නේ. ඈ? ගොඩකට බයක් තියෙන්නේ. ඇයි බයක් තියෙන්නේ? අර පුංචි කාලේ හා පුතා එළියට එන්න එපා යකා ඉන්නවා කියලා ඇහුවාම එළියට යන්නේ කරුවලට බයනේ ළමයි. ලොකු වුණාම පොවා චූදාන්න දෙන්න බය වෙනෝනේ. ඒ පොඩි කාලේ අහු බය. ඕන් ඔයන්ගේ අපි අහලා තියෙනවා බය හිතෙන කතා. බය හිතෙන කතා අහලා තිනු. ඕවා බෑ මොන පිස්සුද කොහෙ කරලාද කියලා ඒව අහලා අඳුර දැක්ක ගමන් දොර මුල්ල දැක්කත් බය හිතෙනවා යකා ඇති කියලා. ඒ වගේ මේ සමාධිය කිව්වහම බයක් දැනෙනවා. බය හිතෙන කතා අහලා. ඊළඟට සමහර දෙනා ඕක මොකද්ද කියලා ඒකමත් හිතන කට්ටිය ඉන්නවා. පොඩි දෙයක්. ඒ මොකද? ඔය ඇති යකෙක් නෑ කියලා හැල්ලුවෙන් කියනවා. අඳුරේ යකා ගහන්නේ නිකන් අඳුරේ ගිහිල්ලා නේද? පුංචි හානි විලින්න ගෝනුසෙක් ගහලා හරි තමා බය වෙන්නේ. යකු ගහන්න ඕනේ නෑ යාට. නේද? එහෙනම් මේ දෙකම අපි අතර ගන්න ඕනේ. ඒ දෙකම මුලාවක්. බය වීමත් මුලාවක්. නොසලකිලිමත් විදියට සරලව ගැනීමත් මුලාවක්. ඒ දෙකම අපි ගන්න හොඳ නැහැ. ලාමක කරලා ගන්නත් හොඳ නැහැ. නේද? අන්ත දෙකම අතහැරලා ගන්න ඕන. දෙක අතහැරගෙන අපි පිළිගන්නවනේ මොකද්ද? පිළිගන්න බුදුරජාණන් වහන්සේගේ වචනය. බුද්ධ වචනේ පිළිගත්තාම අපි තුල නිදහස් මනස තියෙනවා. කලබලයක් නැහැ. බයත් ඇතිගෙන ඉන්න ස්වභාවයක් නැහැ. නිදහස් මනස තියෙනවා. ඒ නිදහස් මනස තුල තියෙනවා භාග්‍යවතුන් වහන්සේ පෙන්නනවා මහණෙනි සීලය සම්පූර්ණයි නම් ප්‍රාර්ථනා කරන්න අවශ්‍ය නැහැ. සමාධිය ඇති වෙනවා කියලා තියෙනවනේ දේශනාවේ. ඈ සීලය සම්පූර්ණයි නම් ප්‍රාර්ථනා කරන්න ඕනේ නැහැ කියනවා. සීලය සම්පූර්ණ කෙනා තුළ සැක සංකා නැති වෙනවා. විපිලිසර භාවය නැති වෙනවා කියනවා. විපිලිසර භාවය නැති වුණා කියන තැන සමාධිය ඇති වෙනවා. ප්‍රීතිය ඇති වෙනවා. ප්‍රීතිය ඇති වෙන කෙනා තුළ පස්සද්ධිය ඇති වෙනවා. පස්සද්ධිය ඇති වෙන කෙනා තුළ සැපය ඇති වෙනවා කියනවා. සැපය ඇති වෙන කෙනා තුළ සමාධිය ඇති වෙනවා කියනවා. බලන්න එතකොට ඒ ධර්මයේ අපි පිළිගන්නවා නම් භාග්‍යවතුන් වහන්සේගේ වචනේ පිළිගත්තොත් අප තුළ බයක් එන්නේ නැහැ නේද? බයක් එන්නේත් නැහැ. අපි සරල විදිහට අරගෙන අමාරුවට එන්නේත් නැහැ නේ. අප තුළ නිදහස් එහෙම නැත්නම් සහැල්ලු කැළඹිච්ච නැති පහසු සිතක් තියෙනවා බුද්ධ වචනේ පිළිගන්නවා නම්. බුද්ධ වචනේ තුල පෙන්වා දෙනවා සීලය සම්පූර්ණ වෙනු කෙනා තුළ විපිලිසර භාවය නැති වෙනවා. විපිලිසර භාවය නැති වුණ කෙනා තුළ ප්‍රීතිය ඇති වෙනවා. ප්‍රීතිය ප්‍රමුදිත භාවය ඇති වෙනවා. ප්‍රමුදිත භාවය තුළ ඉන්න කෙනා තුළ ප්‍රීතිය ඇති වෙනවා. ප්‍රීතිය ඇති වුණ කෙනා තුළ පස්සද්ධිය ඇති වෙනවා. පස්සද්ධිය ඇති වුණ කෙනා තුළ සමාධිය ඇති වෙනවා කියලා. ඒ නිසා මේ ධර්මයන් අපි ඉගෙනගෙන තියෙනවා. ඒ ඉගෙන ගත්තා වූ ධර්මයන් ගැන විශ්වාසය, පිළිගැනීම, ගෞරව ආදරය ඔබ තුළ තියෙන්න ඕන. ඒතර ඒ ධර්මයේ කෙරෙහි තිබෙන ගෞරවය මුල් වෙලා ඊටාම යහපත් ලස්සන සිතෙන් ඉන්න පුළුවන්. ඒතර අපි උනන්දු වෙනවා ඒ සමාධිය අධිචිත්ත ශික්ෂාව සම්පූර්ණ කර ගැනීම ගැන තියුණු ආශාව තියෙනවා. ඒ සඳහා වන මාර්ගය තියෙනවා. සීලය සම්පූර්ණ කර ගැනීම. සීලය සම්පූර්ණ කර ගැනීම පිණිස පරිසරය අපිට තියෙනවා. භාග්‍යවතුන් පෙන්වපු විදිය තියෙනවා. එතකොට ලස්සන හිතෙන් ඉන්න කෙනා ලස්සන සිත භාවිත කරනවා.
එතකොට ක්‍රමක්‍රමයෙන් සීලය සම්පූර්ණ වීමත් ප්‍රමුතිත භාවයටපත් වීම මේ කියන ස්වභාවය ඔහු තුළ හට ගන්නවා. ඊළඟට තේරුම් ගන්න සමාධිය අධිචිත්ත සික්ඛා කියන ස්වභාවය ධ්‍යාන සමාධි 4 ගැනයි භාගතුන් වහන්සේ පෙන්නන්නේ. ඒතර බණ භාවනා කරන කෙනාට විටින් විට ආරම්භයේදී යම් විදිහේ සමාධි මට්ටම් ඇති වෙන්න ඉඩ තියෙනවා. සුළුවෙන් හෝ සමාධි ස්වභාවය නැති වෙන්න ඉඩ තියෙනවා. ඒතර සුළුවෙන් හෝ සමාධි ස්වභාවයක් ඇති වුනහම මේ සමාධිය සුරක්ෂිත කරගෙන සම්පූර්ණ කර ගැනීම ගැන අප තුළ ඊටාම ශ්‍රද්ධාවෙන් යුක්ත තියුණු ආශාව ඒ ලස්සන සිත නැත්තම් ඒ ඇති වෙන කුඩාවට හෝ ඇතිවන්නා වූ සමාධි මාත්‍රය නැති කර ගන්නවා. ඒට හානි කර ගන්නවා ශ්‍රද්ධාව දුර්වල කෙනා. ඒ නිසා ශ්‍රද්ධාව හොඳින් නැති කරගෙන බුදුරජාන් වහන්සේගේ වචනය හොඳින් දරාගෙන යම් කෙනෙක් තුළ යම් සමාධිය එහෙම නැත්නම් සමාධි මාත්‍රයක් හෝ හට ගන්නවා නම් ඒ ඇති වෙන සමාධි මාත්‍රය සුරක්ෂිත කර ගන්නත් උත්සාහ කරන්න ඕනේ. ඉතින් ඒ සඳහා ඒ සමාධිය කෙරෙහි අප්‍රමාණ ගෞරවයක් ආදරයක් තියෙන්න ඕන. ඒ සමාධිය සුරක්ෂිත කරගෙන සම්පූර්ණත්වයට පත් කර ගැනීම පිණිස. ඉතින් ඇති වෙන සමාධිය මුල් කරගෙන තමන් එයින් ආඩම්බර වෙන්න එහෙම නැත්නම් තමන් එයින් වැදගත් කෙනෙක් එහෙම නැත්නම් මම දැන් වටිනා මිනිස්සෙක් කියලා කල්පනා නොවෙන්න ඕන, නොකරන්න ඕන. මක් නිසාද සමාධිය නිවන් මඟ මිසක නිවන නෙවෙයි, විමුක්ති මාර්ගය මිසක විමුක්තිය නෙවෙයි, දුකෙන් නිදහස් වෙන මාර්ගය මිසක දුකෙන් නිදහස් වීම නෙවෙයි සමාධිය කියන්නේ. සමාධියත් දුකට අයිති දෙයක් බව තේරුම් ගන්න. සමාධිය හොඳින් සුරක්ෂිත කරන ගත්තොත් දුකෙන් නිදහස් වෙන මාර්ගය ඔහුට අහිමි වෙනවා. දුකෙන් නිදහස් වීමක් ලබන්න බැරි වෙනවා. ඒ නිසා හැබැයි සමාධිය කියන්නේ නිවන නෙවෙයි, නිවන් විමුක්තිය නෙවෙයි කියලා අව탁සීරු කළා නොසලකා හැරලා එහෙම නොකළ යුතුයි. සමාධියෙන් තම ආඩම්බරත් නොවිය යුතුයි. සමාධිය නොසලකා හැරීමත් නොකළ යුතුයි නේද? සමාධිය කෙරෙහි ගෞරවයක් ආදරයෙන් සමාධිය සේවනය කිරීමක් තිබිය යුතුයි. එතකොට ඒ සමාධිය ඊටාම හොඳින් ක්‍රමානුකූලව දියුණු කරගෙන සම්පූර්ණ කරගෙන අධිචිත්ත ශික්ෂාව කියන ශ්‍රමණ ජීවිතයේ ඇති කරන උතුම් ශික්ෂාව සම්පූර්ණ කරගන්න පුළුවන්කමක් තියෙනවා. එතකොට ඊළඟට මතක තියාගන්න අපි හිතමු යම් කෙනෙකුට ඒ විදිහට සමාධි මාත්‍රයක් ඇතුනොත් එයා ඒ සමාධිය කෙරෙහි ඊටාම ගෞරවයෙන් ඊටාම ආදරයෙන් ස්නේහයෙන් ඒ සමාධිය හොඳින් සුරක්ෂිත කරගෙන ඒ සමාධිය දියුණු කරගන්න ඕන. සමාධිය දියුණු කරගන්න කරන්න තියෙන්නේ මොකද්ද? සමාධිය ඇතිවන්නේ කොමක් නිසා? සීලය සම්පූර්ණ වීමෙන් නේද? එහෙනම් සීලය සම්පූර්ණ කර ගැනීම ගැනම ඔහු තුළ කැමැත්ත ඉපදෙන්න ඕන. සමාධිය ඇති වෙන කෙනා දැනගන්න ඕන සමාධිය ඇති වෙන්නේ කොමකින්ද? නේද? අදි සීලය සම්පූර්ණ වීමෙන් තමයි විපිලිසර භාවය නැති වෙන්නේ. විපිලිසර භාවය නැති වීමෙන් ප්‍රමුදිත භාවය ඇති වෙනවා. මේ ක්‍රමයෙන් සමාධිය ඇති වෙන්නේ. එහෙමනම් සමාධි මාත්‍රයක් ඇති වුණු කෙනා ඒ සමාධිය හොඳින් ඇති කරගෙන සම්පූර්ණ කර ගැනීම පිණිස එහි මූලාරම්භයම දිනු කර ගන්න ඕන. සීලයම හොඳින් ආරක්ෂා කර ගන්න ඕන. එහෙනම් ඔහුට සීල ගෞරවය ඔහුට ඇති වෙන්න ඕන. යලි යලිත් සීල ගෞරවය ඇති වෙන්න ඕන. සීල ගෞරවය ඇති වෙන කෙනා තුළ දන්නවා මේ උතුම් සීලයේ සුරක්ෂිත වෙන්නේ නම් කොමකින්ද? උතුම් සීලයේ සුරක්ෂිත වෙන්නේ මොකෙන්ද? වත්පිළිවෙත් සම්පූර්ණ වීමෙන්. වත්පිළිවෙත් සම්පූර්ණ වීමෙන්මයි උතුම් සීලය සම්පූර්ණ වෙන්නේ. ඒතර වතපිළිවෙත කෙරෙහි ගෞරවාදරෙන්, ඊටාම ගෞරවයෙන් වත්පිළිවෙත් කරන එතන ගරුසරු භාවයෙන් යුක්තව එකට වාසය කරන සබ්‍රහ්මචාරීන් වහන්සේලා කෙරෙහි ගෞරවයෙන් යුක්ත වාසය කරනවා කියලා කියන්නේ ඒක. ඒතර ඒ විදිහට ජීවිතය සකස් කර ගන්නවා. ඉහළට යන කෙනා යලි පහළට නොවැටෙනම් පහළ හොඳින් ශක්තිමත් වෙන්න ඕනේ නේද? එතන අපව පහළට යනවා නේද?
දැන් ගොඩනැගිල්ලක් ඉහළට එසවෙන්න නම් පහළ ශක්තිමත් වෙන්න ඕනේ. ඒ නිසා පහළ නිතරම ශක්තිමත්ව තියාගන්න උත්සාහ කරන්න ඕන. එන වත් පිළිවෙත් හොඳින් කරගෙන යන්න ඕන. ඊටාම ගෞරවයෙන්, ඊටාම ආදර ගෞරවයෙන් ඒ කටයුතු කරන්න ඕන. ඊටා උනන්දුවෙන් පිළිවෙලකට ඒ කටයුතු කරන්න ඕන. එතකොට සීලය හොඳින් සකස් වෙලා සීලය සම්පූර්ණ බවටපත් වෙනවා. අදි සීල ශික්ෂාව සම්පූර්ණත්වයටපත් වෙනවා. අදි සීල ශික්ෂාව හොඳින් පවතිනවා. ඒතර ක්‍රමානුකූලව සමාධිය සකස් වෙනවා. ඒ සමාධිය කෙරේ ගෞරවයෙන් ආදරයෙන් සමාධිය පවත්වද්දී සමාධිය පිරෙහෙන්නේ නැති ස්වභාවයට ඇති කරගන්න පුළුවන් කාලයක් එනවා. ඊළඟට මතක තියාගන්න අපි හිතමු යම් කෙනෙකුට සීලය පුරුදු කර ගැනීමෙන් බණ භාවනා පුරුදු කර ගැනීමෙන් සමාධිය ඇති කරගන්න පුළුවන්. ඒතර යම් විදිහකින් ඒ සමාධිය අපි හිතමු ප්‍රථම ධානය වගේ සමාධියක් ඇති කරගන්නවා. ඒතර එයින් ඔහු සෑහීමටපත් නොවිය යුතුයි. දැන් මට ප්‍රථම ධානයේ තියෙනවා. දැන් මම යමක් තියෙන කෙනෙක්. මට දැන් ලොකු දෙයක් තියෙනවා. මේ විදිහට ප්‍රථම ධානයේ මුල් කරන් සෑහීමකටපත් නොවිය යුතුයි. මක් නිසාද? ඒ විමුක්තිය නෙවෙයි. ඒ නිවන නෙවෙයි. ඒ දුකෙන් නිදහස් වීම නෙවෙයි. ඒ සම්පූර්ණ භාවය නෙවෙයි. ඒ ශ්‍රමණ භාවයේ සම්පූර්ණත්වයක් නෙවෙයි. ඒ බුදු ශාසනයේ සම්පූර්ණ වීමක් නෙවෙයි. ඒ සමහර විට ඈත පේන ඉලක්කයකට නිකන් එබිල බැලුවා වගේ පොඩි නිමිත්තක් වෙන්න පුළුවන්. තේරුණාද? ඒ නිසා යම් කෙනෙක් තුළ සමාධියක් ඇති වුනහම සමාධි මාත්‍රයක් ඇති වුනහම මේ සමාධි මාත්‍රය ඉහළට ඔසවා ගන්න, උසස් කර ගන්න, සම්පූර්ණ කර ගන්න අප්‍රමාණ ගෞරවයෙන්, අප්‍රමාණ ආදරයෙන්, අප්‍රමාණ යහපත් සිතෙන් වාසය කරන්න ඕන. ඊටාම ස්වල්ප මාත්‍රයක හෝ දෝෂයක්, දොස් සහිත ස්වභාවයන් ඇති වෙන්න දෙන්න එපා. ඒක ශ්‍රමණ භාවය සම්පූර්ණ කරගන්නට අතිශය බාධාවක් වෙනවා. ඒතොරේ සමාධියට හානි වෙනවා. එහෙම නැත්නම් ඒ සමාධිය යහපත් විදිහට දිනු කරන්න බැරි වෙලා යනවා. ඊළඟට මතක තියාගන්න අපි හිතමු ප්‍රථම ධානයේ ආදී සමාධියක් ඇති වුණොත් ඒ සම්පූර්ණ දේ නෙමෙයි කියලා තේරුම් ගන්න ඕන. මක් නිසාද? යම් කෙනෙකුට මුලින් ඇතිවන යම් සමාධියක් ඇද්ද අපි හිතමු ප්‍රථම ධානය ඇති වෙනවා. ඒ ප්‍රථම ධානය එතන දෙවෙනි ධානය, තුන්වෙනි ධානය, හතරවෙනි ධානය, අපි හිතමු ධානය සමාධි හතරම ඇති වෙනවා කියලා යම් කෙනෙකුට. ඒ සමාධි හතර මුළුමනින් පිරිසිදු සම්පූර්ණ ශ්‍රමණ භාවයේ සම්පූර්ණත්වයටපත් වූ සමාධි නෙමෙයි. දුකෙන් නිදහස් වූ විමුක්තිය සම්පූර්ණ කර සමාධි නෙමෙයි. ඒ මුලින් ඇතිවන්නා වූ සමාධි නිවන අවබෝධයේ පිණිස මාර්ගය, එහෙම නැත්නම් ධර්මයේ සම්දිට්ඨික භාවය ඇතිවීම පිණිස පෙරනිමිති වගේ කියලා තේරුම් ගන්න. සම්දිට්ඨිකව ධර්මයේ දැකීම පිණිස විදියක්, ක්‍රමයක්. මේ සම්පූර්ණ ධර්මයේ දැක්කා කියලා හිතන්න එපා. යම් කෙනෙකුට ප්‍රථම ධානය ඇති කරන් ප්‍රථම ධානය සම්පූර්ණ කරගත්තොත් එහෙම නැත්නම් ඒ ධානය මුලින් උත්සාහ කරන්න ඕනේ ඇති වෙන සමාධිය සම්පූර්ණ කරන් ධාන ආදී මට්ටම් වල දියුණු කරගන්න. ඒ ධාන අපි හිතමු යම් කෙනෙකුට පළමු ධානය ඇති වෙනවා. පළමු ධානය ඇති වෙන කෙනාගේ ධාන සමාධිය ඇතු ගමන් ඒක සම්පූර්ණ වෙන්නේ නැහැ. ඊට පස්සේ ගොඩාක් මහන්සි වෙලා සෑහෙන මහන්සි වෙලා ඒ ධානය සම්පූර්ණ කරන් තහවුරු කරගන්න ඕන. ඒ ඇති වෙන සමාධිය හොඳින් පවත් ගන්න පුළුවන් වෙන්න ඕන. එතකොට මේ පළමු ධානයේ සිට බලන්න උත්සාහ කළා දෙවෙනි ධානයේ, තුන්වෙනි ධානයේ, හතරවෙනි ධානයේ ආදී ධාන සමාධි සියල්ල ඇති කරගන්න පුළුවන්ද කියලා බලන්න ඕන. ඊළඟට බලන්න ඊට එතනින් එහාට පුළුවන් නම් එතන එහා තියෙන යම් සමාධිය ඇති කරගන්න පුළුවන්ද කියලා. මක් නිසාද සමාධිය කියලා කියන්නේ යම් ඉන්ද්‍රිය ධර්මයක්. ඒ ඉන්ද්‍රිය ධර්ම බීජයක් විදිහට මුලින් ඇති වෙන්නේ. දැන් ගහක් එකපාරටම හැදෙන්නේ නැහැ නේ, බීජයක් නේද? මිනිස්සෙක් එකපාරට ඇති වෙන්නේ අම්මගේ කුසේ පොඩි කලලයක් ඇති වෙන්නේ. එයින් මේක අඩුතක්සේරකට එන්නේ නැහැ. නමුත් ඒක වැඩිවීමෙන් තමයි සම්පූර්ණත්වයටපත් වෙන්නේ. ඒ වගේ අපිට දැනුමක් තියෙන්න ඕන.
එහෙනම් එකපාරට අපි නිකන් උද්දාමයටපත් වුණොත් එහෙම ලැබිච්ච ලාභේ නැති කරගත්ත අනුවණින් බවටපත් වෙනවා. ඒ නිසා තමයි මේ ශික්ෂාවන් කෙරෙහි අතිශය ගෞරව ආදරය තියෙන්න ඕන. එහෙම නොවුනොත් අපිට ලැබිච්ච ලාභය ඊටාම පොඩි කලකින් නැති කරගෙන ඊටාම අවාසනාවන්තයි බවට පත් වෙනවා. ඒතර යම් කෙනෙකුට ඒ විදිහට මේ සමාධිය ඇති වුණොත් ඒ සමාධිය හැකිතාක් බල සම්පන්න සමාධීන් දක්වා දියුණු කර ගැනීම පිණිස කැමැත. ඒක නෙමෙයි තියුණු කැමැත්ත නේද? තිබුණෝ ඡන්தோ භවිෂ්‍යති. ඡන්දේ තියෙනුන තියුණු කැමැත්ත. සමාධිය කරනවා දැන් හරි මං හරි කියලා හිතුවොත් මොකද? තියුණු කැමැත්තද? අන්දර මොකවත් නැතුව අකුලකින් ඉන්න වෙනවා. තියුණු කැමැත්තක් තියෙනුන මක් නිසා සමාධිය අධි චිත්ත ශික්ෂාව කිව්වහම සමාධිය යම් අයට අපි තුමු එකිනෙකාගේ ඉන්ද්‍රිය ධර්ම වල ප්‍රමාණය අපට කල්යතු තීරණ වෙන්නේ. ඔහු පුරුදු කරන මට්ටම අනුව ඔහුට තීරණ වෙනවා. නේද? දැන් දුර දුවන ක්‍රීඩකයෙකුගේ වේගය මෙච්චරයි කියලා කල්යතු කවුරුත් තීරණය කරන්නේ නැහැ. ඒක ඔහු තීරණය වෙන්නේත් නැහැ. කොහොමද තීරණය වෙන්නේ? ඔහුගේ කල්පනා, ඔහුගේ වීරිය නේද? ඔහුගේ පුහුණුව, ඔහුගේ ඉවසීම මේ වගේ දේත් එක තමයි තීරෙන්නේ. නේද? ඔහු ක්‍රමක්‍රමයෙන් පුරුදු වෙන්න ඔහුගේ උදාහස් වල ශක්තිමත් භාවයත් මත ඔහුගේ වේගය ක්‍රමක්‍රමයෙන් වැඩි වෙනවා. නේ? සාමාන්‍ය ලෝකෙ එහෙම නේ. ධර්මයේත් ඒ වගේ තමයි. අපි හිතුව කෙනෙකුට මුලින් පොඩ්ඩක් භාවනා කරන දැන් සමහරව හිතනවානේ පොඩ්ඩක් භාවනා කළා හරි වැඩේ මට සමාධිය එන්නේ නැහැ මට වාසනාව නැහැ ගලා විලාප දෙන අය ඉන්නවනේ උතන. නේ? ඒ අර මේ රේස් එකට ගිහපු ගමන් මට බෑ කියලා අතහරින කට්ටිය. එහෙම නෙමෙයි. එයාගේ පුහුණුවත් එක්ක තමයි ඒ වේගයේ තීරණය වෙන්නේ. ඒකට ඉවසීම ශ්‍රද්ධාව තමයි ඕන. ශ්‍රද්ධාව තුළ ඉවසීම ඇති වෙනවා. බය නැති ගතිය ඇති වෙනවා. ඊළඟ ශ්‍රද්ධාවත් එක්ක ඔහු නිවැරදි ඉලක්කයකට එනවා. නිවැරදි ඉලක්කේ නැත්තම් ඉවසීම නැති වෙනවනේ. ඔහු ඊට පස්සේ ඒක අතල මට වෙන වැඩක් තියෙනවා කියලා යනවා. නේ? මට තව වැඩ 1000ක් තියෙනවා. කාර්ය බහුලයි කියලා කියන කට්ටිය ඉන්නවනේ. ඒතර ඔහුට කොහොමද සමාධියක් ඇති කරන්නේ? කාර්ය අඩු වෙන්න ඕන. අපිට අයිති කාර්යයට අපි අත ගහන්න ඕන. ඒතර අපිට කාලය තියෙනවා. එහෙම නැත්නම් දහසක් දේවල් ඔළුවේ බැඳගෙන සමාධි මාත්‍රයක් ඇති කරගන්න බෑ. සමාධි මාත්‍රයක් ඇති කරනොත් ඒක දියුණු කරගන්න බෑ. ඒතර අපි හිතමු ඔබට යම් සමාධි මාත්‍රයක් ඇති වුණොත් ඒ සමාධි මාත්‍රය ඔබට ඉපදෙන උපරිම සමාධිය කියලා හිතන්න එපා. එහෙම දැන් මම දැන් සම්පූර්ණ කියලා හිතන්න එපා. ඒ සමාධි මාත්‍රයක්. අපි මේ සමාධියෙන් අපි ප්‍රථම ධානය ඇති වෙනවා. දැන් හිතන්න එපා මම දැන් සමාධියෙන් සම්පූර්ණයි. මම දැන් සමාධිය තියෙන කෙනෙක්. මම දැන් වැදගත් කෙනෙක් කියලා ගන්න එපා නෑ. ඒක තමයි ඒකත් මාත්‍රයක් විතරයි. ඒකත් මාත්‍රයක්. ඒකත් සම්පූර්ණ වෙන්න ඕනේ. අපි නම් ප්‍රථම ධානය සම්පූර්ණ වෙනවා. සම්පූර්ණයි කියවහම උදේ සමාධියට සමවැදෙන සමාධිය ප්‍රථම ධානයට යන්න පුළුවන්. දවල්, හවස, රාත්‍රී කැමති වෙලාවක අපි හිතමු යම් කෙනෙක් සමාධිය ඉන්න පුළුවන් ප්‍රථම ධානයට. එයා හිතන වෙලාවක් ඉන්න පුළුවන්. ඕන වෙලාවක නැගිටින්න පුළුවන්. ඒ වගේ මට උන හැදුණා කියලා. ඒත් එයා සම්පූර්ණ නෑ. ඒත් සම්පූර්ණ නෑ. මොකද එතන එහා සමාධිය තව තියෙනවා. එනේ? තාම සමාධිය තියෙනවා. අම්මා කෙනෙකුට කුසේ ළමයෙක් පිළිසඳ ගත්තන් පස්සේ එයා අම්මා කෙනෙක්නේ. අම්මා කෙනෙක් නේද? නමුත් එයා සම්පූර්ණයිද? කුසේ කලලයක් හට ගන්න අම්මගේ. එයා අම්මා කෙනෙක්ද නැද්ද? අම්මා කෙනෙක්. නමුත් සම්පූර්ණයිද? නෑ. දැන් මාස 9ක් යනකම් එයා අම්මා කෙනෙක්ද නැද්ද? අම්මා කෙනෙක්. නමුත් සම්පූර්ණයිද? නෑ. ළමයා බිහි වෙන්න ඕන. නේද? ළමයා බිහි වෙන තෙක් මමක් නොවන ඉඩක් තියෙනවානේ. නේද? එනක සම්පූර්ණ කරගන්න ඕනේ. ඒ වගේ තමයි සමාධිය. සමාධියත් සමාධි මාත්‍රයක් ඇති වෙන්න පුළුවන්. සමාධි මාත්‍රය ඇති වුණු සැනින් ਉਹ සමාධිය යුක්ත භික්ෂුවක්. නැත්තේ නෑ. මව කුසේ කලලයක් හටගත්තම එය මවක්. නිකම්ම ගෑණියක් නෙමෙයි. අම්මා කෙනෙක්. හැබැයි ඒ කලලේ නැති වෙලා යන්න ඉඩ තියෙනවා. හිස් මමක් වෙන්න පුළුවන්. ඒ නිසා මම ඒ දරු බීජේ රැක ගන්න ඕනේ.
නේද? ඇත්ත මාතාවක් වෙන්න ඕනේ. ඈන් වගේ භික්ෂුන් ගොඩකට සමාධි මාත්‍රය ඇති වෙනවා. නමුත් ඒගොල්ලෝ ඒක නැති කරගන්නවා. ඒතරේ සැබෑ ශ්‍රමණ භාවය නැති වෙලා යනවා. ඒ නිසා සමාධි මාත්‍රයක් හටගත්ත කෙනා ඒ සමාධියේ ගෞරවයෙන් පුරුදු කරගෙන ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන් ඉහළට ඔසවා ගන්න උත්සාහ කරන්න ඕන. තියුණු කැමැත්තෙන් වාසය කරන්න ඕන. අධිචිත්ත ශික්ෂාව සම්පූර්ණ කරගන්න ඕන කියන. ඒතරේ අධිචිත්ත ශික්ෂාව ගහම මේ සමාධි මාත්‍රය නෙමෙයි. ප්‍රථම ධානයේ පමණක් නෙමෙයි, ဒုတိ ය ධානයේ, තතිය ධානයේ, චතුර්ථ ධානයේ දක්වා පමණක් නෙමෙයි. එතන ඉහාට සමාධි තියෙනවා. ඒතර ඔහුගේ ඡන්දයේ යම් ප්‍රමාණයක්දී ඡන්දයේ මට්ටමට උඩ සමාධි කර යන්න පුළුවන්. ඡන්දයේ තියෙන කෙනා ඡන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්ණාති පදහති එහෙමනේ තියෙන්නේ. නේද? ඡන්දේ නැති කෙනා දැන් ඉතින් ඇති. දැන් මම රජ්ජුරෝ කියලා මේ පොඩි දෙයට හිතනවානේ. දැන් ඉතින් මම සම්පූර්ණ කෙනෙක් කියලා වෙනත් දේවල් කරන්න පටන් ගන්නවා. නේද? ඡන්දේ බලවත් කෙනා. ඒක මේ තියුණු ඡන්දය ඇති කරගන්න කියනවා. සීලේනත් එහෙමයි, සමාධියට එහෙමයි, ප්‍රඥාවත් එහෙමයි. තියුණු ඡන්දය ඇති කරගන්න කියලා. ඒතර තියුණු ඡන්දයෙන් යුක්ත කෙනා දැන් ඇති කියලා නතර කරනවාද? දැන් ඇති කියලා නතර කරන්න කාලයක් එනවා ඔහුට. ඒ ඡන්දය සම්පූර්ණ වීමෙන්. එදාට දැනෙනවා කළ යුතු දේ ඉවරයි කියලා උදන්නවා. කළ යුතු දේ තියෙද්දීම දැන් ඇති කියලා හිතන කට්ටිය ඉන්නවනේ. ඒ ඡන්දය දුර්වල කෙනා. ඡන්දේ තරමට අනුව ඔහුගේ ගමන තීරණය වෙනවා. ඡන්දේ දුර්වල නම් ඔහු ආපස්සට යනවා. ඡන්දේ බලවත් නම් ඍජු ගමන කිසි කලක වරදින්නේ නැහැ. ඍජු භාවයෙන් යුක්ත වෙනවා. ඒ නිසා ඒ විදිහට මේ සමාධිය ගැන තේරුම් ගන්න. එතකොට යම් කෙනෙකුට ධ්‍යාන සමාධි හතරම වේවා එතනින් ඔබට අතම් සමාධි ඇති කරගන්න පුළුවන් වෙන්න පුළුවන්. එතකොට ඒ ධර්ම ප්‍රමාණය කොතෙක් දුරට යා හැකිද කියන ප්‍රමාණය ඔහුගේ දක්ෂතාවයේ කුසලතාවයේ මත තීරණය වෙනවා. ඒතර සමාධිය සම්බන්ධයෙන් නම් ඒ සමාධිය කියන්නේ ඉන්ද්‍රිය ධර්මයක්. ඒ ඉන්ද්‍රිය ධර්මයේ දුර්වලයිද මෘදුයිද බලවත්ද කියන එක ඔහු තීරණය වෙන්නේ ඔහුගේ ඡන්දය, ඔහුගේ වීරිය ආදී දේවල් මත. ඊළඟට ප්‍රඥාව මෙහෙවන්න පුළුවන් ස්වභාවය මත. ඒතරේ ප්‍රඥාව ආදී දේවල් ඉබේම නිකාම පහළ වෙලා එන්නේ නැහැ. කොහොමද ඒව ඇති වෙන්නේ? අසා දැන ගැනීමෙන්. අසා දැන ගැනීමෙන් නොතේරෙන දේ අසා දැන ගැනීමෙන් තමයි ප්‍රඥාව උපදවා සම්පූර්ණ කරගන්න තියෙන්නේ. ඒතර විමසා බලන ස්වභාවය තේරුම් ගැනීම. එතකොට සමාධි වුණත් අපි නොසිතන තරම් ඉහළට ගොඩාක් උසස් මට්ටමට ඉහළ මට්ටමට දියුණු කරන්න පුළුවන් වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ ඒ විදිහට සමාධිය ගැන තේරුම් ගන්න. එතකොට ප්‍රඥාව කියන්නේ මොකද්ද? දැන් සීලය කියන්නේ භික්ෂුවගේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලය. අධිචිත්ත ශික්ෂාව කියලා කියන්නේ ධ්‍යාන සමාධිය ඇති කර ගැනීම. අධිපඤ්ඤා ශික්ෂාව කියලා කියන්නේ ආර්ය සත්‍ය ගැන අවබෝධ ඥානය ඇති කර ගැනීම. මේ තමා දුක කියලා දුක්ඛී ඥානය ඇති කර ගැනීම. මේ තමා දුක හට ගැනීම. දුක්ඛ සමුදය ඥාන ඇති කර ගැනීම. මේ තමා දුක නැතිවීම. මේ තමා දුකේ නැතිවීම කියලා දැන ගැනීම. අවබෝධ කර ගැනීම. මේ තමා දුක නැති වෙන මාර්ගය කියලා දැන ගැනීම. එතකොට ඒක තමයි ප්‍රඥාව. අධි ප්‍රඥාව කියන්නේ ඒකට. ඒතර ශ්‍රමණ භාවය ඇති කරන්නා වූ කරුණේ අධි සීල ශික්ෂාව, අධි චිත්ත ශික්ෂාව, අධි ප්‍රඥා ශික්ෂාව. ඒතර මේ කරුණු තුන ඇති කර ගැනීම, සම්පූර්ණ කර ගැනීම ගැන තියුණු කැමැත්තක්, තියුණු ඡන්දයක්කින් යුක්තව වාසය කළ යුතුයි. ඔහුට කියනවා ශ්‍රමණයා. ශ්‍රමණයන් වහන්සේ කියන්නේ ඒ ශ්‍රමණ භාවය ඇති කිරීම පිණිස වන කරුණු ඇති කර ගැනීම සඳහා තියුණු කැමැත්තෙන් යුක්තව වාසය කරන කෙනා. කැමැත්ත තිබ්බහම හොඳයි. කැමැත්ත තියෙන කෙනා වෑයම් කරනවා. කැමැති නැත්නම් වෑයම් කරන්නේ නැහැ. එතන යාන්තම් කැමැත්තට වෑයම් කරයිද? යාන්තම් කැමැත්ත තියෙන කෙනා එයාට තමයි අර සාමාන්‍ය ව්‍යවහාර භාෂාව කියන්නේ දෙවියන්ගේ පළියට පාරේ බුදිය ගන්නවා කියන්නේ.
කියලා එහෙම තියෙන ඉස්සර නේද? නේද? ඒ වගේ මේ වෑයම් නොකර ලැබෙයි කියලා හිතන කෙනා. වෑයම් නොකර ලැබෙයි කියලා හිතන කෙනා කොහොම කෙනාද? හීන ප්‍රාර්ථනා තියෙනනේ. වෑයම් නොකර ලැබෙයි කියලා හිතනවා. ඒක මොකද්ද? හීනයි ප්‍රාර්ථනාව. කවදාවත් ලැබෙන්නේ නැහැ. වෑයම් නොකර ලැබෙයි කියලා හිතන ප්‍රාර්ථනාවක් තියෙනවා. ලැබේවා. වෑයම් කරනවා. ලැබේවා කියලා ප්‍රාර්ථනා. ඒ ප්‍රාර්ථනාව හීනයිද? ප්‍රණීතයි. වෑයම් කරමින් ලැබේවා කියලා තියෙන ප්‍රාර්ථනාව හොඳ එකක්. තියෙන්න ඕන එකක්. ඒක අවශ්‍ය එකක්. ඒක ශක්තිය ඇති කරන එකක්. ඒක උරුමයි. වෑයම් කරමින් ලබන ප්‍රාර්ථනාව උරුමයක් අපිට. එහෙම වෑයම් කරන වෑයම කියන එක නිකම් හට ගන්නවද? අත් නොහරින වෑයම. පටන්ගත් වීරිය කොහොම කෙනා තුළ තියෙන්නේ? තියුණු ඡන්දේ තියෙන කෙනා තුළ. තියුණු ඡන්දේ තියෙන කෙනා වෑයම් කරනවා. ඔහු වීරිය ආරම්භ කරනවා. ආරම්භ වූ වීරිය තියෙනවා. ඔහුට ප්‍රාර්ථනාව කැපයි. ප්‍රාර්ථනාව උරුමයි. ප්‍රාර්ථනා කළ යුතුයි කරනවා. ප්‍රාර්ථනාවෙන් තොරව හිස්ව ඉන්නේ නැහැ ඔහු. නිකම්ම හින්නේ නැහැ. නිකන් ඔහුගේ ප්‍රාර්ථනාවෙන් තොර හිතක් ඇත්තෙම නැහැ. කොටුන්නහිමි කුමාරගේ ප්‍රාර්ථනාව තමයි මුලින් දිගටම තියෙන්නේ. ප්‍රාර්ථනාවෙන් තොර මිනිස්සයා කවුද? භික්ෂුවක්ද? ප්‍රාර්ථනාවෙන් තොර වුණාම ගුලි වෙලා මැලි වෙලා අර කරත්තේට වෙච්ච ගොරක ලොලි වගේ ප්‍රාර්ථනාවක් නැහැ. තීන ප්‍රාර්ථනා හීනයි. ඒතර ඇඹරලා යනවා මූණවල්. ප්‍රනීත ප්‍රාර්ථනාවට මූණ ඇඹරෙන්නේ නැහැ. ප්‍රනීත ප්‍රාර්ථනාවන් මනුෂ්‍යයා ප්‍රබෝධයටපත් කරනවා. ඒක අවශ්‍යයි මිනිසෙකුට. මිනිසෙක් නැගිටිනවා, නැගී සිටිනවා. ප්‍රාර්ථනාවක් නැති මිනිසයා උදේට නැගිටින්නේවත් නැහැ. එහෙම්ම ගුලි වෙනවා. ප්‍රාර්ථනාව අපි යම් කටයුත්තකට මෙහෙවනවා. ඒ නිසා ප්‍රාර්ථනාව කියන නරක දෙයක් කියලා හිතන්න එපා. ප්‍රාර්ථනාව නරක වෙන්නේ ඡන්දය හීන වෙනකොට. ප්‍රාර්ථනාව හීනයි. ශ්‍රේෂ්ඨ දෙයකට ඡන්දේ තියෙනකොට දැන් මේ කියන ඡන්දේ තියුණු ඡන්දය කුමක් මිසද? අදි සීලයට, අදි චිත්තය, අදි ප්‍රඥාවට. මේකට කැමැත්තක් නැත්තම් මේ කැමැත්ත කියන්නේ ප්‍රාර්ථනාවම තමයි. මේ දෙක වෙනසක් නැහැ. ප්‍රාර්ථනායි කැමැත්තයි දෙක එක ළඟ තියෙන එක සමාන ගතියක් තියෙනවා. ඒ ප්‍රාර්ථනාව ඇත්තක් නම් වෑයම තියෙනවා. ප්‍රාර්ථනා බොරුවක් නම් වෑයම නැහැ. වෑයම නැතුව ප්‍රාර්ථනාව තියෙන ප්‍රාර්ථනාව හිස් දෙයක්. ඒ වෑයම් නොකොට වෑයමක් නැතුව ප්‍රාර්ථනාවක් තියෙනවා නම් මොකද? ඡන්දේ නැත්තේ ඇයි? ශ්‍රද්ධාව දුර වෙලා. ශ්‍රද්ධාව නැහැ. ශ්‍රද්ධාව වගේ එකක් තියෙනකොට ඡන්දේ වෙනත් දේ සඳහා තියෙන්නේ. එහෙනම් ඡන්දේ තියෙන්න ඕන අදි සීලය, අදි චිත්ත, අදි ප්‍රඥා කියන ශික්ෂාවන් සම්පූර්ණ කර ගැනීම පිණිසයි ශ්‍රමණේකට ඡන්දේ තියෙන මක්නිසාදයක ශ්‍රමණ කරණීය ධර්මයන්. ශ්‍රමණ භාවය ඇති කරන්නා වූ ශ්‍රමණ භාවයේ පිණිසවන්නා වූ ධර්මයන්. ඒ නිසා මේ උතුම් ධර්මයන් යම් කෙනෙක් තුළ ඇති වෙන්න නම් ඒ වගේන ඡන්දය ඇති වෙන ඡන්දේ තියුණු භාවයටපත් වෙන්න නම් ආරි සත්‍ය ගැන දැනුම විමසා බැලීම ආරි සත්‍ය ප්‍රකාශ ධර්මයේ ඇසීම කළ යුතුයමයි. ආරි සත්‍ය තේරුම් ගැනීමෙන් තොරව අදි ශික්ෂාව කෙරෙහි තියුණු ඡන්දයක් කෙනෙකුට ඉපදෙන්නේ නැහැ. ආරි සත්‍ය තේරුම් ගැනීමෙන් තොරව අදි චිත්ත ශික්ෂාව ගැන ඡන්දයක් ඇති වෙන්නේ නැහැ. ආරි සත්‍ය තේරුම් ගැනීමෙන් තොරව අදි ප්‍රඥාව ගැන කැමැත්තක් කෙනෙකුට ඇති වෙන්නේ නැහැ. ඊළඟට තේරුම් ගන්න අදි ප්‍රඥාව කියන දේ අපි කලින් කියව අදි ප්‍රඥාව කිව්වහම ආරි සත්‍ය ගැන අවබෝධයෙන් පටන්ගෙන විමුක්තිය සම්පූර්ණ කිරීම දක්වාම ප්‍රඥාව තමයි. ඒතර එහෙම නැත්නම් ඔයගොල්ලෝ හිතන්න බලන් මට දැන් ආරි සත්‍ය ගැන තේරුමක් තියෙනවා අවබෝධයක් තියෙනවා දැන් මට අදි ප්‍රඥාව තියෙනවා කියලා කෙනෙක් නතර වුණොත් සෑහෙනපත් වුණොත් ඔහුට අදි ප්‍රඥා ශික්ෂාව තියෙනවද? නැහැ. සමාධිය වගේ දැන් සමාධි මාත්‍රයක් ඇති වෙනකොට
දැන් මට සමාධිය තියෙනවා. දැන් ඉතින් ප්‍රශ්නයක් නැහැ කියලා නතර වුණොත් ඔහුට අධි ප්‍රඥා අධි චිත්ත ශික්ෂාව නැහැ. ඒ වගේ සීලය දැන් අපි දැන් උපසම්පදා වුණා. අපි එහෙම අපි දැන් පැවිදි වුණා. දැන් අපිට ප්‍රශ්නයක් නැහැ. අපි දැන් උසස්. අපි දැන් උපසම්පදා වුණා. අපි දැන් උසස් සීලේ ඉන්නවා. අපිට දැන් ආරක්ෂාව තියෙනවා. කියලා හිතුවත් හරියද? එමෙ හිතෙනවා නෑ. එනේ සීලේ සම්පූර්ණ බින්ද නොවැටෙන මට වෙන්න නම් මොකද වෙන්න ඕන? බින්ද නොවැටෙන මට වෙන්න ඕනේ. බින්ද නොවැටෙන මට වෙන්න නම් වත් පිළිවෙත් කිරීම තමයි දිගටම තියෙන්නේ. දිගටම වත් පිළිවෙත් කරනකොට සීලේ පළුදවන්නා වූ නිමිති Tamanට පේනවා. සීලේ පළුදවන්නා වූ නිමිති මොනවද? මෙත්තා මුදිතා කරුණා උපේක්ඛා කියන දෙයින් පරිබාහිර වන්නා උදේ මෙත් සිතෙන් තොර නේද? ඒ වගේ සිතුවිලි හිතට එනකොට කුසල් නොවන සිතුවිලි සිතට එනකොට සීලේ පළුදු කරන්න බලපාන දේවල්. ඒතර වත් පිළිවෙත් කරගෙන යනකොට අපි බලන්න ඕන මේ වත් පිළිවෙත් ප්‍රණීත වීම පිණිස, වත් පිළිවෙත් ශ්‍රේෂ්ඨ වීම පිණිස, වත් පිළිවෙත් යහපත් වීම පිණිස, අලංකාර වීම පිණිස වෙන කුසල සිතද තියෙන්නේ. අපි දාන පිළිල කරද්දී කුසල සිතද තියෙන්නේ අකුසල සිතද? මේ විදිහට බලාගෙන සිටීම. ඒක තව කෙනෙක් දිහා තව කෙනෙක් එබිල බලන්න බෑ. එහෙම යන්න එපා. එහෙම කිව්වොත් වර්ධිනවනේ. එහෙම බලන්න පුළුවන්කම නෙවෙයි ධර්මයේ නේද? එහි පස්සේ කෝපනායක වෙන ධර්මයක් නේ. ඒතර ඉතින් තමා දෙසට තමා එබී බලමින් කටයුතු කිරීම. එයින්ම ඒ ක්‍රියාව තුළම සිහිය කියන ධර්මයේ ඉපදෙනවා. පැහැදිලිද? බලන්න ශ්‍රද්ධාව තුළ වීරියක් ඇති වෙනවා. ශ්‍රද්ධාව මුල් කරන් ඒක කටයුතු කරන්න වීරිය ඇති වෙනවා. ඒ ශ්‍රද්ධාවත් වීරියත් මුල් කරගෙන කටයුතු කර යනකොට මොකද වෙන්නේ? සිහිය ඉපදෙනවා. ශ්‍රද්ධාවෙන් යුක්තව උනන්දු වෙනවා වත් පිළිවෙත් කරන්න. ඒතර කැමැත්ත තියෙනවා වීරිය තියෙනවා. හරි? වත් පිළිවෙල වීරියක් එනවා. ඒතර තමා තුළට යොමු වෙමින් බලමින් තමාගේ සිතේ ස්වභාවය ගැන විමසා බලමින් වත් පිළිවෙත් කරගෙන කටයුතු කරනවා. ඒතර යම් කලක සිහිය ඉපදිනවා. තමන්ගේ හිතේ නුසුදුසු හැඟීම් එනවා නම් අකුසල ස්වභාවයෙන් එනවා නම් ඒකට ඉඩ නොදෙන්න ඔහු පුරුදු වෙනවා. සිත ආවරණය වෙනවා. ආරක්ෂා වෙනවා. ඒකට කියනවා සිහිය. ඒතර ශ්‍රද්ධාව තියෙනවා. ශ්‍රද්ධාවත් එක්ක කැමැත්ත තියෙනවා. කැමැත්තත් එක්ක වෑයම් කරනවා. වෑයමත් එක්ක වීරිය ඇති වෙනවා. ශ්‍රද්ධාව වීරිය තියෙනවා. ශ්‍රද්ධාවෙන් වීරිය යුක්තව වත් පිළිත් කරගෙනවා. ඒතර තමාට යොමු වී කටයුතු කරනකොට සිහිය ඉපදෙනවා. පැහැදිලිද? ඒතර උපන් යම් අකුසල් තියෙනවා නම් ප්‍රහාණය වෙනවා. නූපන් අකුසල් නූපදවා තියෙනවා. කුසල් සිත් තියෙනවා. දැන් මේ කුසල් සිත පවතනකොට ඒකට කියනවා සමාධිය කියලා. යම් කලක ඔහු දැනගන්නවා මෙයයි නිවන් මඟ, මෙයයි ශ්‍රද්ධාව, මෙයයි වීරිය, මෙයයි ඡන්දය. මේ විතර ගොඩාක් දේ ඔහු දැනගන්නවා. ආන්ගේ දැනගැනීම වෙනවා ප්‍රඥාව කියලා. යම් කලක ඒක දැනගනකොට ඒ මාර්ගය ඉවත් වෙන්නේ නැහැ. ප්‍රඥාව ඉපදුනහම ඒක කූටාගාරයේ කැණින මඩ වගේ කියලා කියන්නේ ඒකයි. යම් කලක ඔහුට තේරෙන්න ඕන මේක තමයි සීලය. මේක තමයි වත් පිළිවෙත්. මේ තමයි කුසල්, මේ තමයි අකුසල්, මේ තමයි සිහිය. මේ ආදි වශයෙන් තමා තුළ හැම එකක්ම තේරෙන දන්න කලක් එනවා. එහෙම දැනගනකොට ඒක අර මුතු වැට ටික රැහැනක ගෙතුනා වගේ ඒ සියල්ල උඩ තේරෙනවා. ඒතර ප්‍රඥාව කියන්නේ ආන්ගේ දන්නා බව. ඒ දකිනා බව කියනවා ප්‍රඥාව කියලා. ඉතින් ඔය ටික තේරුම් බේරුම් කරගන්න සද්ධර්ම ශ්‍රවණය කරන්න ඕන. නිකම්ම තේරෙන්නේ නැහැ. පැහැදිලිද? හොඳයි අපි සෙත් පතනවා සියලු දෙනාටම මේ ඇති කරගත්ත ශ්‍රමණ භාවය ඇති කරන්නා වූ කරුණු උපදවාගෙන ශ්‍රමණ ජීවිතය සම්පූර්ණ කරගන්න සියලු දෙනාට වාසනාව උදා වේවා.